12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙනදිවා ප්‍රවෘත්ති සංස්කරණය ඉනෝ කබ්‍රෝහිය ප්‍රකාශය සුජීව හරිශ්චන්ද්‍ර. කාබනික කෘෂි කර්මාන්තය සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට තවත් රටවල් යොමු වනු ඇතැයි ජනපති පවසයි. සියක් නගර ජාතික සංවර්ධන වැඩසටහන කුරුණෑගල හිරිපිටියේ නැරඹෙයි. ඩොලර් බිලියනයක ණයවාරිකයක් ගෙවීමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව යහපත් පණිවිඩයක් ජාත්‍යන්තරයට ලබා දී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා කියයි. ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද. රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේදී පිලිස්සේ මියගිය දැරියගේ සිරුර ගොඩ ගැනීම හෙට. තවත් සයින්ෆාමෙන්වත් මාත්‍රා ලක්ෂ 16ක් දෙවෙනට. කොවිඩ් නත්කරණය අදත් ස්ථාන 220කදී. නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු අල්ලස් චෝදනාවෙන් නිදහස්. මියන්මාර් මහමැතිවරණයේ ප්‍රතිඵලය අවලංගු කෙරේ. ශ්‍රී ලංකාවේ ඔලිම්පික් සිහිනය වෙනුවෙන් මැතිව් අද තරගවීමට. අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම උදෙසා කාබනික කෘෂි කර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට තවත් රටවල් පෙළඹෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. සැප්තැම්බර් මාස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට වේදිකාවක් සකසමින් ඉතාලියේ රෝම නගරයේදී ඊයේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේදී රාජ්‍යනායක පූර්ව සැසිය අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා ඊටෙක් විය. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් මහතා මුලිකත්වයෙන් තෙදිනක් පුරා පැවැත්වෙන සමුළුවට රටවල් රැසක නායකයෝ එක්ව සිටිති. වසර 2030 වන විට අපේක්ෂිත තිරසාර සංවර්ධන ඉලක්ක වෙත යොමු වීමේදී ආහාර පද්ධතිවල ඇති බලපෑම මෙහිදී සාකච්ඡාවට ලක් කෙරේ. තරුණ ප්‍රජාව, ගොවීහු, ආදිවාසීහු, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ, පර්යේෂකයෝ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ මෙම සමුළුවට එක්ව සිටිති. ආහාර සඳහා ඇති අයිතිය මූලික මිනිස් අයිතියකි. තම ජනතාව සඳහා මෙම අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජයන් තනිව ක්‍රියා කළද ගෝලීය ආහාර පද්ධතියේ පවතින සංකීර්ණතා පිළිබඳව පුළුල්ව අවබෝධ කරගත යුතු බව ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේය. වසර දහස් ගණනක් පුරා දිවෙන පුරාණ දියුණු වාරි ශිෂ්ටාචාරයක් සමග ගැඹුරුන් බැඳුණු කෘෂිකාර්මික උරුමයක් ශ්‍රී ලංකාව සතුය. එබැවින් තිරසර කාබනික කර්මාන්තය මෙරටට අලුත් දෙයක් නොවේ. නව විද්‍යාත්මක ක්‍රමවේද සමග රටට හිමි ඓතිහාසික භාවිතයන් පුනර්ජීවනය කිරීමට උත්සාහ ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළේය. මානව වර්ගයා සමාජීය දේශපාලන සහ ආර්ථික වශයෙන් මුහුණ දෙන අභියෝගවලට තනිව මුහුණ දිය නොහැකි බවත් ඒ සඳහා සාමූහිකව ක්‍රියා කළ යුතු බවත් රාජපක්ෂ මැතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය. අභිමානවත් පරපුරක් අපේක්ෂා කිරීමට සියලු දෙනාගේ වගකීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. සියක් නගර ජාතික සංවර්ධන වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් එතුමා මේ බව කීවේය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල ආසනයේ හිරිපිටිය නගරයෙන් මෙම වැඩසටහන ආරම්භ විය. මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ඇතුළු මැති ඇමතිවරු සහභාගී වූහ. මේදී වැඩිදුරට අතදහස් එක් වූ අග්‍රාමාත්‍යවරයා ළඟම නගරයෙන් තම අවශ්‍යතා සපුරා ගැනීම ජනතාවගේ අපේක්ෂාව බව පැවසිය. ඒත් කලක් පුරා පැවති අසංවර්ධිත නගර තුලින් එම අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකි විය. පදික වේදිකාවල අනවසරේදී කිරීම සහ නිසි කාණු පද්ධති නොමැති නගර බිහි විය. රජයේ අරමුණ විධිමත් සැලැස්මක් යටතේ නගර සංවර්ධනය කිරීමයි. සියක් නගර සංවර්ධන වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාවට නැංවෙන බව පවසන අග්‍රාමාත්‍යතුමා. 30 වසරක් පැවති යුද්ධය නිසා රටේ සංවර්ධනයත් ආපස්සට ගිය බව ඔබ තමුන්වහන්සේලාට අමුතුවෙන් මම කියන්න ඕන නැහැ. තුමුන්වහන්සේලා දන්න. අපිට නම් යුද්ධයක් තිබෙද්දි සංවර්ධනය අමතක කළේ නැහැ. නමුත් ඊට පෙර නගර සැලසුම් සහ සංවර්ධනයට කිසිවෙකුත් අත තිබ්බේ නැහැ කියලා ඔබට මා අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා මහපාරේ කැලිකසල කඳු පිරලා තිබුණේ. බලන්න අප්‍රසන්නයි. පදික වේදිකාවේ පදිකේකට යන්න බෑ. ඒවා උඩ කඩ ගහලා වාහන නවත්තලා. පොඩි වැස්සටත් යට වෙනවා. කුණු කාණු උතුරනවා. වෙනත් නගර විතරක් නොවේ කොළඹත් එහෙමයි තිබුණේ. ඒ තත්වයෙන් නගර ගොඩ ගන්න එදා මම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමාට නාගරික සංවර්ධනයත් බාර දුන්නා.
එතුමා ඒ වැඩේ හරියටම කළා. ඒ නිසා ගෝඨාභය ජනාධිපතිතුමාට මේ නගර සංවර්ධනය කඩිනම් කරන්න අදටත් විශාල අවශ්‍යතාවයක් තිබෙන බව ඔබ හොඳින්ම දන්නවා. මට මතකයි එදා එතුමා මුලින්ම කොළඹ මහපාරවල් අයිනේ තියෙන කසල කඳු ඉවත් කරා. ඒක එකපාර කරන්න පුළුවන් ලේසි පාස් වැඩක් නෙවෙයි. එදා කොළඹ මහනගර සභාව තිබ්බේ අපේ යටතේත් නොවේ. ඒත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරලා කොළඹ නගර සභාවත් ඒ වැඩේට සම්බන්ධ කරගත්තා. කොළඹ තැන එදා තිබුණු කසල බාලන ස්ථාන ඉවත් කරලා නගර සභාව යොදවලා විධිමත් ආකාරයට කසල එකතු කරන්නත් එදා පටන් ගත්තා. ඔය අතරේ පාරවල් වලට කුණු බෑග් වීසි කරන අය අල්ලන්නත් මම හිතන්නේ පරිසර පොලිසිය කියලා එකකුත් හදුවා. මහපාරේ කුණු දාන අයට දඩ ගහන්නත් අපිට එදා සිද්ධ වුණා. හැබැයි මාස කිහිපයකින් ඒවයි ප්‍රතිඵල අපිට ලැබුණා. ටොෆි කොලයක්වත් බිම දාන්නේ නැති, බුලත් විලක් හපලා මහපාරේ කෙල ගහන්නේ නැති තැනකට අපි මේ රට ගෙනාවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ණයවාරික ගෙවීමට නොහැකි බවට විවිධ පාර්ශව චෝදනා කළද රජය ඊට දැඩි විශ්වාසයකින් මුහුණ දෙන බව ඇමති කෙහෙලි රඹකැල මහතා පවසයි. ඒ අනුව ඊයේ ඩොලර් බිලියනයක ණයවාරික ගෙවා දැමූ බව කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය. රටේ බැංකු පද්ධතියට බාධාවක් නොවන අයුරින් සිය කටයුතු පවත්වාගෙන යාමට ඒ අනුව හැකියාව ලැබේ. අපි අපේ කැෂ් ෆ්ලෝ එක එහෙම නැත්නම් මූල්‍යමය හැසිරීම තාමත්ම දක්ෂ ලෙස කරපු එකට සදිම සාක්ෂියක් තමයි ඊයේ දවසේ අපිට ගෙවන්න තිබ්බ බිලියනය අපිට කිසිම පීඩනයක් නැතුව අපිට ගෙවා ගන්නට හැකියාවක්. හෙට දවසේ ඉඳන් මුළු බැංකු පද්ධතියම ණයවර ලිපි ඉදිරිපත් කිරීම, භාණ්ඩ ගෙන්වීම, ඒ ගැන කිසිම බාධාවකින් තොරව ඉදිරියට යන්නට පුළුවන් වාතාවරණයක් අපි හදලා තියෙනවා. ඒ වගේම ලබන ජනවාරි අපිට තියෙන මිලියන 500ක් ගෙවන්න, ජූලි මාසෙ වෙනකොට බිලියනය අපි ඒ සම්බන්ධව අපේ ඉතිහාසයේ පළවෙනිම විශේෂම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 2005 සිට 2015 කාලයේ තිබ්බ එකම අවස්ථාවකත් අපේ ඩිෆෝල්ට් එකක් තිබ්බේ. අපිට ගෙවන්න තිබ්බ සියලුම අවස්ථාවලදී අපි ගෙවන්න පුළුවන්. ඒ කාලයේත් ඔය විවේචනයන් ඔය ආකාරයෙන් එල්ල වුණා. ඊට වඩා දරුණු ලෙස පහුගිය කාලයේදී මේ වෙනුවෙන් විවේචනයන් එල්ල වුණා. අපි බොහොම සතුටු වෙනවා. ඒ විවේචනයන් අභිබවා ඒ විවේචනයන් වලට සැබවින්ම ප්‍රායෝගික පිළිතුරක් දෙන්න අපිට හැකියාව ලැබීම සම්බන්ධව කොළඹ වරාය දකුණු ආසියානු අනු සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස වැඩි දියුණු කෙරේ. ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල් ආයෝජනයකට අනුමැතිය ලැබී තිබේ. රටවල් ගණනාවක් ඒ සඳහා ඉදිරිපත් වී ඇත. ඩොලර් මිලියන 200ක ආයෝජනයකින් අපේක්ෂා කරේ. සේලයින් රට තුළ නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදකයන් දිරිගැන්වීමේ පියවරක් ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඒවා මිලදී ගැනීමට තීරණය කර ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසිය. ගුරු විදුහල්පතේ වැටුප් විෂමතා පිළිගෙන ඇති අතර ඊට විසඳුම් දීමට අගමැතිතුමා මහාචාර්ය ජීල් පීරිස් ඇමතිතුමා ඇතුළු ඇමති අනුකමිටුවක් මගින් සාකච්ඡා කරේ. දැනට පවතින මූල්‍ය තත්ත්වයට අනුව ක්ෂණික විසඳුම් ලබා දිය නොහැක. ඉදිරි අයවැය ලේඛනයෙන් පළමු පියවර ගැනීමට මුදල් අමාත්‍යවරයා එකඟ වී ඇතැයි පවසන රමේෂ් පතිරණ අමාත්‍යවරයා. ගුරු අධ්‍යාපනඥ සේවය වගේ විදුහල්පති සේවාවත් අධ්‍යාපන පරිපාලන සේවාවත් සංගෘත සේවාවක් බවට පත් කළ යුතුයි කියන ප්‍රතිපත්තිමය තීන්දුවට රජය එකඟ වෙලා තිබෙනවා. ඒක ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සුබෝධනී කමිටු වාර්තාවේ වැටුප් පරිමාණයන්ට වැටුප් සහ කාර්ය සාධන කොමිසම එකඟතාවය පළ වෙලා නැහැ. ඒ හරහා අනිකුත් ශ්‍රේෂ්ඨයන් ගණනාවක වැටුප් විෂමතාවයන් නැවත ඇතිවිය හැකි නිසා සමස්තයක් ලෙස සලකා බලා විසඳුම් ඉදිරිපත් කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි අද වැඩිදුරටත් මෙම සංගම් සමග සාකච්ඡා කරන්නේ. මේ සාකච්ඡාව අපි බලාපොරොත්තු වෙනවා ගුරුවරුන්ට දාල විෂමතාව නිවත් කරනවා වගේම රජයේ අනිකුත් සේවකයින්ගේ වැටුප් විෂමතාවයක් ඇති නොවන පරිදි එම යෝජනාව ක්‍රියාත්මක කරගෙන නිසා යෝජනා මාලාවක් ලබාගෙන කටයුතු කරන්න තමයි රජය බලාපොරොත්තු. එවැනි යෝජනාවකට ස්ථිරසාර වෙළඹීමෙන් පසුව මේ පළවෙනි පියවර ඉදිරි අයවැය ලේඛනට ඉදිරිපත් කරන්න තමයි රජය තීන්දුව කරගෙන තියෙන්නේ. තේවගව සඳහා යොදන කාබනික පොහොරවල නයිට්‍රජන් අනිවාර්ය සංඝටකයක් වේ. එම නිසා ඉහළ ගුණාත්වයකින් යුතු පොහොර සැපීමට සැපයුම්කරුවන් මේ වන විට තෝරා ගනිමින් සිටින බව ඇමති රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පැවසිය. තේ වගාවට පියවරෙන් පියවර කාබනික පොහොර යොදා ගැනීමට අපේක්ෂා කරේ. තේ වගාව සඳහා රසායනික පොහොර භාවිතය දැනට සිදුවේ. රසායනික පොහොර මෙට්‍රික් ටොන් 49000ක් පැවති අතර ඉන් මෙට්‍රික් ටොන් 25000ක් මේ වන විට බෙදා හැර අවසන්ය. ඉතිරිය නිසි ක්‍රමවේදයකට අනුව ඉදිරි සතිය තුළදී බෙදා හැරීමට නියමිතයි. චීනෙන් පරිත්‍යාගයක් ලෙස තවත් සයින්ෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් මෙරටට ලැබීමට නියමිතයි. එම මාත්‍රාතෝගේ රැගෙනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා දෙකක් යොදවා ඇත. ඉන් එක් යානයක් අද පෙරවරුවේ අදාළ එන්නත්තුගේ පළමු කොටස රැගෙන මෙරටට පැමිණියේය.
ඉදිරි සතියේදී තවත් සයින්ෆාම් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ලැබීමට නියමිතයි. අගෝස්තු මාසයේදී එම එන්නත් ලක්ෂ 40ක් ලැබීමට නියමිතව තිබේ. මේ දක්වා සයින්ෆාම් එන්නත් 1,07,00,000ක් දිවිනට ලැබී ඇත. ෆයිසර් එන්නත් මාත්‍රා 90,000ක් ඊයේ ශ්‍රී ලංකාවට ලැබුණු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. මේ අතර එන්නත් කරන වැඩසටහන දිස්ත්‍රික්ක 18ක් ආවරණය වන පරිදි ස්ථාන 220කදී අද සිදු කෙරේ. මෙරට දිනක් තුල වැඩිම එන්නත් කරණය ඊයේ සිදු කෙරින. ඒ අනුව ඊයේ 4,37,878 දිනකට එන්නත් ලබා දී ඇත. රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් ලබා දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය. නඩුව අද කැඳ වූ අවස්ථාවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මේ නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනීමට පෙර විරෝධතාවයක් මතු කළත් මහාධිකරණය ඒ ප්‍රතික්ෂේප කළ බව පැවසිය. ඉන්පසු එම තීරණයට එරෙහිව තම සේවාදායකයන් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ බවත් එම පෙත්සම ඉකුද්දා කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම එම නඩුව ඉල්ලාස් කරගන්නා බව දැනුම් දුන් බවත් නීතිඥවරු කීවේය. එම කොන්දේසියට යටත්ව තම සේවාදායකයා අභියාචනාධිකරණය හමුවේ පැවති ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කරගත් බව නීතිඥ අජිත් පතිරණ මහතා කීවේය. අල්ලස් කොමිසම මේදී සඳහන් කළේ මෙම විත්තිකරුවන්ට නැවත නඩු පැවරීමේ අයිතිය රඳවා ගනිමින් මෙම අධිචෝදනා පත්‍රය ඉල්ලාස් කරගන්නා බවයි. ඒ අනුව මහාධිකරණය විත්තිකරුවන් දෙදෙනා නිදහස් කළේය. පෙරපාසල් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි. පෙරපාසල් ගුරුවරුන්ගේ ආර්ථිකය නගා සිටුවීමට ක්‍රියා කරේ. පෙරපාසල් ගුරුවරුන් 1,500ක් පමණ විදේශ ශිෂ්‍යත්ව ලබා දීමට පියවරගෙන ඇත. සෞභාග්‍ය පෙරපාසල් බිහි කිරීම, අඩු පහසුකම් සහිත පෙරපාසල් සංවර්ධනයට ප්‍රතිපාදන ලබා දීම, දරුවන්ගේ සෞඛ්‍ය නගා සිටුවීම ඇතුළු වැඩසටහන් නැවත පෙරපාසල් ආරම්භ කිරීමට පෙර සිදු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ළමා මනස තුළ සමානාත්මතාවය ඇති කරමින් යහපත් මනසින් හෙබි ළමා පරපුරක් දායාද කිරීමේ වගකීම මේ අවස්ථාවේ රටට අවශ්‍ය බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා පෙන්වා දෙයි. ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට එක්වෙමින් ඔහු සඳහන් කළේ ළමයින් වෙළඳ භාණ්ඩයක් හෝ වහලුන් නොකර ළමා මනස තුළ පෞරුෂය ගොඩ නගමින් අනාගත සම්පතක් ලෙස ඔවුන් සුරක්ෂිත කළ යුතු බවයි. එම වගකීම රටේ සියලු පුරවැසියන්ට පැවරී ඇති බවසන ඒ මහතා විශේෂ වැඩපිළිවෙලක් වතුකරේ ඇති කළ යුතුයි. ළමයින් ඇවිල්ලා වෙළඳ භාණ්ඩයක් නෙමෙයි, ළමයින් වහලු නෙමෙයි, ළමයි කියන්නේ රටේ සම්පත. මේ සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා මෙතන ඩීල් කාර්යයා ඉන්නවා, වේජන්තවරු ඉන්නවා, ළමයි විකුණන අය ඉන්නවා. ඒ අය සම්බන්ධව වහාම දැඩි පියවර ගන්න ඕනේ. ඒ නිසා පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශයට හොයාගන්න පුළුවන් මේ බ්‍රෝකර්වරු කවුද කියලා. ඒ හරහා මේ තැරව්කරුවෝ ටික මුලින්ම නවත්තමුකෝ. එතනින් තමයි නැතුව මේ ළමයි ගේන්නේ නැහැ වතුකරේ ඉන්න දෙමව්පියෝ කොළඹ ගෙනල්ලා ඕපන් මාකට් එකේ විකුණන්නේ නැහෙනි. මේක එන කවුරු හරි ඉන්නවා. ඒ නිසා මුලින්ම අපි කඩමු තැරව්කාර සේවය. දෙවෙනි පියවරට ඊට පස්සේ යන්න පුළුවන්. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. රිෂඩ් බදුදින් මහතාගේ නිවසේ සිටියේදී අභිරහස් ලෙස පිලිස්සීමිය ගිය 16 හැවිරිදි දැරියගේ සිරුර සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වේ. ඒ අනුව සිරුර හෙට ගොඩ ගැනීමට නියමිතයි. ඩයගම ප්‍රදේශයේම දැරියගේ සිරුර මිහිදන් කර ඇති අතර ඒ සඳහා පොලිස් ආරක්ෂාව යොදා ඇත. බොරැල්ල පොලිසිය පොලිස් ළමා කාන්තා කාර්යාංශය සහ තවත් පොලිස් කණ්ඩායම් දෙකක් එක්ව සිරුර ගොඩ ගැනීමට නියමිතයි. මේ සිරුර ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට බොරැල්ල පොලිසිය අධිකරණයෙන් ඊයේ අවසර ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ ඊට අවසර දුන් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා ඉහළම විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකු ඇතුළු කණ්ඩායමක් යොදවා මේ මරණ පරීක්ෂණය සිදු කළ වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දුන්නේය. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි.
පවතින කොවිඩ් ව්‍යාප්තියත් සමග සියලු රෝහල්වල රෝගීන්ගේ ධාරිතාව ඉහළ යමින් පවතින බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරීනී පුෂ්පාරාමණී සොයිසා මහත්මිය ජාතික ගුවන්විදුලියට පැවසිය. කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද පැතිර යාම වැළැක්වීමට හොඳම විසඳුම වන්නේ නිවැරදි සෞඛ්‍ය පොරොන්දු පිළිපැදීම බව අය පෙන්වා දුන්නාය. අපි දන්නවා දිනෙන් දිනම කොවිඩ් විවිධ ප්‍රභේද සමාජානුගත වෙලා මිනිසුන්ගේ ජීවිතයට බලපෑමක් ඇති කරමින් තිබෙනවා. නමුත් අපි තේරුම් ගත යුතු එක දෙයක් තමයි මේ තත්ත්වයන් අපිට හොඳින් පාලනය කරන්න පුළුවන් යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම තුළ. අපි දන්නවා රෝහල් වල වුණත් යම් යම් ආයතනවලත් මේ කොවිඩ් රෝගීන්ගෙන් පිරීතර යන බවක් ඔබ හැමදෙනාම හැම නිතරම ප්‍රෝචිලෙන් අහනවා. නමුත් අපේට වගකීමක් තියෙනවා. අපි පිළිපැදිය යුතු සෞඛ්‍ය පුරුදු පිළිපැදලා කොවිඩ් එහෙම නැත්නම් සමාජානුගත වීම අවම කරන්න අපේ දායකත්වය ලබා දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ තත්ත්වය පාලනය කරන්න අපිට හොඳටම පුළුවන්. ඒ නිසා අපි අවධානයෙන් ජීවත් වෙමු. විදෙස් පුවත්. එකතු නොවැම්බර් මාසයේ මියන්මාරයේ පැවති මහා මැතිවරණයේ ප්‍රතිඵල එරට මැතිවරණ කොමිසම අවලංගු කරයි. එම මැතිවරණයේදී අවුන් සාන් සූකි මහත්මියගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී සඳහා වූ ජාතික ලීගයේ ජයගත්තය. මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඡන්දදායකයන්ගේ ලේඛනය සහ ඡන්ද පත්‍රිකා සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී වංචා හෙළි ඇති බවයි. රටේ ව්‍යවස්ථාවට අනුකූල නොවන බවද එම කොමිසම පෙන්වා දෙයි. ඉකුත් පෙබරවාරි මාසයේ රටේ පාලන බලයේ සිටගත් හමුදාව මැතිවරණයේ වංචා දූෂණ සිදු වී ඇති බවට චෝදනා කළේය. නෙපාටක් නැමැති ප්‍රබල සුලිකුණාටුවක් ජපානයේ දෙසට මේ වන විට හමා යමින් පවතී. එරට කාලගුණාංශ පෙන්වා දෙන්නේ ජපානයේ ඊසාන දිග කොටසට ඊයේ පස්වරුවේ හෝ හෙට අලුයම වන විට මෙම සුලිකුණාටුවෙන් බලපෑම් එල්ලවනු ඇති බවයි. මේ පැයට කිලෝමීටර් 42ක වේගයකින් හමා යයි. සුලිකුණාටුවත් සමග දහරානිපාත වැසී ඇතිවන බව කාලගුණාංශ පෙන්වා දෙයි. ටොකොකු කැන්ටකොෂින් සහ හොකුකියන් ප්‍රදේශවලින් දැඩි වර්ෂා වාර්තා වේ. මේ වසර අවසන් වීමට පෙර ඉරාකයේ මෙහෙයුම් අවසන් කිරීම අපේක්ෂාව බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සඳහන් කරයි. ඒත් ඉරාක හමුදාව පුහුණු කිරීම සහ ඔවුන්ට උපදෙස් දීම අඛණ්ඩව සිදු කරන බව හෙතෙම පවසයි. ඉරාක අගමැති මුස්තෆා අල් කදීම් මහතා දවල් මන්දිරයේදී ඊයේ මුණ ගැසීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කීවේය. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මෙරට පාසල් පද්ධතිය තුළ දෛනිකව භාවිතයට ගැනෙන කාබන් පෑන් සහ දත්බුරුසු විධිමත්ව බැහැර කිරීමට පරිසර අමාත්‍යාංශය වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ අනුව ප්‍රතිචක්‍රීකරණය සඳහා එකවර කාබන් පෑන් 3000ක් සහ දත්බුරුසු 500ක් බහලිය හැකි විශේෂ බහලුමක් පැගින් පාසල් වෙත ලබා දීමට සැලසුම් කර තිබේ. මේ සඳහා පෞද්ගලික අංශීය ආයතන රැසක් පරිසර අමාත්‍යාංශය සමග එක්ව සිටී. හේමාස් හෝල්ඩින්ග්ස් PLC සමාගම මේ සඳහා දායකත්වය ලබා දෙයි. ඊට අදාළ ගිවිසුම් ගත වීම පරිසර අමාත්‍යාංශයේදී පසුගිය දා සිදු විය. ඒ අර්ථයේම සමාගම මසකට පාසල් 120ක් සඳහා බහලුම් ලබා දීමට නියමිතයි. ලබන වසරේ අප්‍රේල් මාසයේ දක්වා පාසල් 1200කට බහලුම් ලබා දීම එම සමාගමේ ආරම්භණයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. ටෝකියෝ ඔලිම්පික් කුලලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වෙයි. රන් පදක්කම් 8ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 7ක් සමගින් චීනය දිනා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 20කි. ඇමරිකාව දෙවන ස්ථානයට පත්ව තිබේ. ඔවුන් දිනා ඇති රන් පදක්කම් 8කි. රිදී පදක්කම් 4ක්ද ලෝකඩ පදක්කම් 8ක්ද ඇමරිකාව දිනා ඇත. ජපානයේ රන් පදක්කම් 8ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගනිමින් තුන්වන ස්ථානයට පත්ව ඇත. ටෝකියෝ ඔලිම්පික් කුලලේ මීටර 200 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට බ්‍රිතාන්‍ය පිහිනුම් ක්‍රීඩකයෝ සමත් වෙති.
ටොම් බීන් සහ එමිසව්වේ රන් පදක්කම දිනාගත් අතර ඩන්කන් ස්කොට් රෙදි පදක්කම දිනා ගැනීමට සමත් විය. බ්‍රිතාන්‍යයේ ඩන්කන් ස්කොට් සම සහකරු ටොම් බීන්ට වඩා තප්පර 0.04කට පසුපසින් තරගය අවසන් කළේය. 1908 වසරෙන් පසු බ්‍රිතාන්‍ය පිහිනුම් ක්‍රීඩකයන් දෙදෙනෙකු ඔලිම්පික් ක්‍රීඩාවලදී පිහිනුම් උසවකදී එකවර තරග නිම කළ පළමු අවස්ථාව මෙයයි. මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට බ්‍රසීල් පිහිනුම් ශූර ෆර්නැන්ඩෝ ෆෙයස් සමත් විය. ටෝකියෝ ඔලිම්පික් උළෙලට එක්ව සිටින පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ මීටර 100 නිදහස් ආර ඉසව්වෙන් අද තරග බිමට පිවිසෙයි. ශ්‍රී ලංකාව වේලාවෙන් පස්වරු 3:39ට එය පැවැත්වීමට නියමිතයි. මේ ඉසව්වට මූලික වටේ තරග 9ක් ඇතුළත්ව ක්‍රීඩකයෝ 71 දෙනෙක් තරගයට සහභාගී වෙති. හොඳම ක්‍රීඩකයෝ 16 දෙනා අවසන් පූර්ව වටේට තෝරා ගැනීති. මේ පිළිබඳව තවත් තොරතුරු ගෙනෙන ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නියෝජිත ගාමිණී ජයසිංහ මහතා. ශ්‍රී ලංකාවෙන් පැමිණි ක්‍රීඩකයන් ප්‍රථමයෙන්ම තිලානි නගරවල ක්‍රීඩිකාව වැඩිතැබීම සඳහා එවැගේම අනිකා ගෆූර් ක්‍රීඩිකාව පේනුම් ක්‍රීඩිකාව සඳහා බැඩ්මින්ටන් තරගය සඳහා නිරූප කරුණාරත්න ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳහා මිල්කා ග්‍යානි ක්‍රීඩිකාව ජූඩෝ ක්‍රීඩාව සඳහා චාමර ධර්මාවත ක්‍රීඩකයා දැනට ඔවුන්ගේ තරග සඳහා සහභාගී වුණා. එම කිසි කෙනෙකුට දෙවන වටේ සඳහා සුවපත් ලැබීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අනුව මෙම ක්‍රීඩකයන් 4 දෙනාගෙන් දැනට මිල්කා ක්‍රීඩිකාවත් අනිකා ගෆූර් ක්‍රීඩිකාවත් දැනටමත් ජපානයේ සිට පොදු මවුරට බලා පිටත් වීමට අවශ්‍ය කටයුතු කරා. විශේෂයෙන්ම අනිකා ගෆූර් ක්‍රීඩිකාව මැලේසියාව සඳහා පිටත් වුණා. ඒ වගේම මිල්කා ක්‍රීඩිකාව ජපානයේම පදිංචි වෙ ඉතිරින්නේ ඒගේ නිවස බලා පිටත් වුණා. අනෙක් ක්‍රීඩකයන් හෙට අනිද්දා දින නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන නියමිතයි. ඊට අමතරව අද දින මැතිව් අබේසිංහ ඔහුගේ ක්‍රීඩාව වන ස්විමින් ක්‍රීඩාව අද දින ජපානයේ වේලාවෙන් රාත්‍රී 7:09ට පැවැත්වෙනවා. ඒ පසුව අපි තීරණයක් ඔහුගේ තරගයේ පිළිබඳ අපි තත්ත්වය ඔබට දැනුම් දෙන්න. ඊට අමතරව දැනට පැමිණ සිටින යුපුන් අබේකෝන් නිමාලි ක්‍රීඩකයන් දෙදෙනා මැටිල්ටා ක්‍රීඩිකාවේ තරග ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. ඔවුන් හොඳ මානසික තත්ත්වයෙන් සිටිනවා ඒ තරගය සඳහා සහභාගී වීමට. සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 2020 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 8ට ආරම්භ වෙයි. දෙරට අතර පැවති පළමු තරගය ලකුණු 38කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. පශ්චාත් උපාධි පරීක්ෂණ දිරිගැන්වීම සඳහා කොමර්ෂල් බැංකුව මොරටුව විශ්වවිද්‍යාලය සමග ගිවිසුමකට එළඹෙයි. මේ යටතේ පශ්චාත් උපාධි සිසුන් සඳහා අඩු කළ සුවිශේෂී පොලි අනුපාත යටතේ අධ්‍යාපනික ණය ලබා දීමට එම බැංකුව කටයුතු කරයි. මේ වැඩසටහන යටතේ සිසුන්ට රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය පහසුකම් සැපේ. ණයවල වාර්ෂික පොලි අනුපාතය 9.5%කි. වසර 3ක සහන කාලයක් සහිතව වසර 6කින් මෙම ණය ආපසු ගෙවා අවසන් කළ හැකි බව එම බැංකුව සඳහන් කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් මිලියන 47,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි. දින 91කින් දින 182කින් සහ දින 364න් කල්පිරෙන පරිදි ඒවා සකස් කර ඇත. අදාළ වෙන්දේසිය හෙට පැවැතුවේ. ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් හෝ අනෙකුත් බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවලින් මහජනතාවට භාණ්ඩාගාර බිල්පත් ලබාගත හැකිය. ආර්ථික පුවත් ආවරණය වසන්තයි යන්නේ. හා ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය. හා ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC Finance ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC Finance වීල් පොතට කෑෂ්
වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. සබර්ගමු පළාතෙත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක් තද වැසි ඇති විය හැකියි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. යාලිසිලස්තල කාබනික කෘෂි කර්මාන්තය සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට තවත් රටවල් යොමු වනු ඇතැයි ජනපති පවසයි. සියක් නගර ජාතික සංවර්ධන වැඩසටහන කුරුණෑගල හිරිපිටියෙන් නැරඹෙයි. ඩොලර් බිලියනයක ණයවාරිකයක් ගෙවීමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව යහපත් පණිවිඩයක් ජාත්‍යන්තරයට ලැබී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා කියයි. ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද. රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ පිලිස්සී මියගිය දැරියගේ සිරුර ගොඩ ගැනීම හෙට. නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු අල්ලස් චෝදනාවලින් නිදහස්. ඒ සමගින් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමාවට පත්වනවා. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. අපේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.